समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्षदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පානාතිපාතෝ භික්ඛවේ ආසෝවිතෝ භාවිතෝ බහුලීකතෝ නිරය සංවත්තනිකෝ තිරච්ඡාන යෝනි සංවත්තනිකෝ පෙත්ති විසේ සංවත්තනිකෝ යෝ සබ්බහුලසෝ පානාතිපාතස්ස විපාකෝ මනුස්ස භූතස්ස අප්පායුක සංවත්තනිකෝ හෝති. වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, ජයමග රූපවාහිනී නාලිකාවෙන් මේ දිනවල දේශනා කරන්නේ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝකයට දේශනා කළ ධර්මයේ තුල කෙනෙකුගේ ජීවිතේ ආලෝකමත් කරන උතුම් ගුණ ධර්මයක් පිළිබඳව. කෙනෙකුගේ ජීවිතයේ මේ ප්‍රතිපත්තිකාමී ජීවිතය සාර්ථක කරවන්නට හේතු වෙන ප්‍රධානම ගුණ ධර්මයක් තමයි සීලවන්ත ස්වභාවය කියලා කියන්නේ. සිල්වත් බව කියලා කියන්නේ. එතකොට මේ සීලවන්තකම, මේ සීලය කියන එක කෙනෙකුගේ ජීවිතයකට ආභරණයක් වගේ. අපි දන්නවා යම් කිසි කෙනෙක්, යම් කිසි ස්ත්‍රියක් ආභරණයක් පැළඳුවොත් ඒ ආභරණය මුල් කරගෙන ඒ ස්ත්‍රියගේ යම් කිසි බැබලීමක් සිද්ධ වෙනවා. අන්න ඒ වගේ තමයි යම් කිසි ස්ත්‍රියක් හෝ වේවා, පුරුෂයෙක් හෝ වේවා, ගිහියෙක් හෝ වේවා, පැවිද්දෙක් හෝ වේවා, සීලවන්තකම කියන එක ජීවිතයට එකතු කරගත්තොත් ඒ එකතු කර ගැනීම මුල් කරගෙන ඒ ජීවිතේ බබලන්න පටන් ගන්නවා. තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන සම්බුද්ධ දේශනා තුළ සීලවන්ත කෙනා පිළිබඳව කීර්ති රාවයක් මිනිසුන් අතර, දෙවියන් අතර, බ්‍රහ්මයන් අතර පවා පැතිරෙන බවයි. ඒ නිසා පින්වත්නි, විශේෂයෙන් මේ වගේ භයානක ව්‍යසනකාරී අවස්ථාවක අපි මේ ගත කරන්නේ අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදයක්. ඇයි අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදයක් කියලා කියන්නේ? අපිට මේ මනුෂ්‍ය ජීවිතය ඊටාම වැදගත් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කරගන්නට මේ මනුෂ්‍ය ජීවිතය තෝතැන්නක් වන නිසා. යම්කිසි මොහොතක යම්කිසි හේතුවක් නිසා, යම්කිසි රෝගයක් නිසා, යම්කිසි ව්‍යසනයක් නිසා ධර්මය අවබෝධ කරගන්නට ලැබුණු ජීවිතය අපෙන් ගිලිහිලා යනවා නම් ඒක හරියම අභාග්‍ය සම්පන්න ස්වභාවයක්. මේ ගිලිහි යෑම තුල අපට තව ආත්ම ලක්ෂ ගාණක් ගිහිල්ලවත් මෙවැනි අවස්ථාවක් නැවත හමු වේද කියලා ස්ථීරත්වයකට, ස්ථීර අදහසකට අපිට එන්න බෑ. තථාගත ධර්මයට අනුකූලව සසරගත ජීවිතයේදී ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍ය හැම පරිසරයක් සහිතව අපි මනුෂ්‍ය ජීවිත අත්දකින්නේ හරිම අඩුවෙන්. සමහර බුද්ධ ශාසනවල මනුෂ්‍ය ජීවිත ලැබුවත් තථාගත ධර්මය නොඇසෙන මානවල තමයි ජීවිතේ ගෙවන්න වෙන්නේ. සමහර අවස්ථාවල බුද්ධ ශාසනවල මනුෂ්‍ය ජීවිත ලැබුවත් අන්ධ වෙලා, එක්ක බිහිරි වෙලා, එහෙම නැත්නම් කොරභාවයටපත් වෙලා ඒ ධර්මය පහසුවෙන් පුරුදු කරන්නට තියෙන අවස්ථාව සමහර අවස්ථාවල, සමහර භවවලදී බුද්ධ ශාසන හමු වුණත් අපට අහිමි වෙනවා. ඒ වගේ සසර ජීවිතයක් තුළ කෙනෙකුට
හැම දෙයක්ම හැම පරිසරයක්ම අවබෝධයකට සුදුසු හැම මානසික මට්ටම් සහිතව යම් ජීවිතයක් ලැබෙනවා නම් ඒක බොහොම දුර්ලභ අවස්ථාවක්. ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මනුස්ස පටිලාභෝ දුර්ලභෝ කියලා. එතකොට මේ ගෙවි යන මේ අභාග්‍ය සම්පන්න කාලය තුල මොකද වෙන්නේ? අපේ ජීවිතේ යම් කිසි අවස්ථාවක ගිලිහිලා ගියොත් අපිට අපි බලාපොරොත්තු වුණු මට්ටමට හිත අරගන්න බැරුව තමයි බලාපොරොත්තු වුණු ඉලක්කය සාර්ථක කරගන්න බැරුව තමයි අපිට අපේ ජීවිතය අතහරින්න වෙන්නේ. අපිට අපේ ජීවිතය අතහැරෙන්නේ. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කළ විදිහට අප්‍රමාදීව ඒ ප්‍රතිපත්තිකාමී ජීවිතයෙහි ප්‍රබල ගුණයක් විදිහට මේ විස්තර වෙන සීලය කියන එක ජීවිතයට එකතු කරගන්න ඕන. අනේ පිට සිටුතුමාට පින්වත්නි හිටියා ඒ නිවසේහි වැඩ කටයුතු කරන 16ක්. සාමාන්‍යයෙන් අනේපිට සිටුතුමාගේ සිටු මාලිගයේ තිබුණා එක පුරුද්දක්. පොහොය දවසට ඒ මාලිගාවේ ඉන්න හැම කෙනෙක්ම උපෝසත සීලේ සමාදන් වෙනවා. ඒ මාලිගයේ ඉන්න හැම කෙනෙක්ම උපෝසත සීලේ සමාදන් වෙනවා. අටුවාවේ සඳහන් කරලා තියෙන්නේ පින්වත්නි පුංචි කිරිබොන දරුවන් ඉන්නවනම් ඒ කිරිබොන දරුවන්ට දහවල් මධ්‍යහ්නය ඉක්මුවාට පස්සේ ඒ දහවල් මධ්‍යහ්නය ඉක්මුවාට පස්සේ ඒ කිරිබොන දරුවන්ට කිරිපවා දීලා නැහැ කියනවා විකාලයට අහු වෙයි කියලා. ඒ දරුවන්ට සුදුසු එහෙම නැත්නම් විකාල භෝජන ශික්ෂාපදය නොකඩෙන විදිහේ යම් ගිලම්පසක් තියෙනවා නම් අන්නේ වගේ දේවල් තමයි ඒ කිරිබොන දරුවන්ට පවා ලබා දීලා තියෙන්නේ කියලා දම්පියා අටුවාවේ සඳහන් කරලා තියෙනවා. ඒ විදියට අනේපිට සිටුතුමාගේ මාලිගාවේ පුංචිම දරුවන් පවා හික්මවන්න පුළුවන් යම් ශික්ෂාවක් තියෙනවද? ඒ ශික්ෂාවේ හික්මවන්නට ඒ උතුමන් වහන්සේ කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ සිටු මාලිගාවට අලුතෙන් එකතුණු කෙනෙක් තමයි අපේ මේ කතාවට මුල් වුණු 16 කියලා කියන්නේ. මේ පුද්ගලයා මේ 16 සිටු මාලිගාව තුළ මේ විදියට පොහොය දවසේ උපෝසත සීලේ සමාදන් වෙනවා කියලා අවබෝධයක් නොතිබුණු කෙනෙක්. එදා දවසේ හදිසි වැඩ කටයුත්තකට මේ 16ට සිටු මාලිගාවෙන් බැහැර වෙන්න වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දහවල් කාලේ තමයි සිටු මාලිගාවට නැවතෙන්නේ. සිටු මාලිගාවට එනකොට එදා දහවල් සියලුම දෙනාම විකාල භෝජන ශික්ෂාපදේ සමාදන් වෙලා කටයුතු කරනවා දැකලා අනේපිට සිටුතුමා ඇවිල්ලා විමසනවා ඔබ කැමතිනම් ඔබට අවශ්‍ය ආහාර අපට රාත්‍රියට ලබා දෙන්න පුළුවන්. 16ට සිහිපත් කරනවා ඔබට අවශ්‍ය නම් ඔබට අවශ්‍ය ආහාර අපට රාත්‍රී කාලයේදී ලබා දෙන්න පුළුවන්. ඔබ ඒක බාධාවක් කරගන්න එපා කියනවා. නමුත් මේ 16 හිතනවා අනේ මේ නගරේ ප්‍රධාන සිටුවරයෙක් වුණ මෙතුමගේ පරම්පරාවේ හැමදෙනාමත් ඒ වගේ මේ සිටු මාලිගාවේ වැඩ කටයුතු කරන අනිකුත් හැමදෙනාමත් පුදුමාකාර හැඟීමකින් මේ විකාල භෝජන ශික්ෂාපදේ ආරක්ෂා කරනව නේද? මේ වෙනකොට වරුවක් ගත වෙලා තිබ්බත් මම මේ වෙලාවෙ ඉඳලා මධ්‍යහ්නයේ ඉඳලා මම මේ ශික්ෂාපදේ සමාදන් වෙන්න ඕනේ කියලා අනේපිට සිටුතුමාගෙන් ඒ ගැන විමසනවා. එතකොට අනේපිට සිටුතුමා සිහිපත් කරනවා ඔබ කැමති නම් මේ වෙලාවෙ ඉඳලා මේ ශික්ෂාපදේ ඔබට රකින්න පුළුවන් කියනවා. හැබැයි මේ 16 එතකොට පින්නත්නි අර උදෑසන කාලේ බොහෝම දුර බැහැර ගමනක් ගිහිල්ලා බොහෝම වෙහෙසටපත් වෙලා ඇවිල් හිටපු අවස්ථාවක්. නමුත් මේ 16 මොකද කරන්නේ? ඒ ශික්ෂාපදේ සමාදන් වෙනවා. ඊළඟ දවසේ අලුයම් කාලයේ වෙද්දී මේ 16ට ගොඩාක් අමාරු වෙනවා. අමාරු වෙලා මොකද වෙන්නේ? මරණයටපත් වෙනවා. මරණයටපත් වෙලා මොකද වෙන්නේ? මෙයා මහේසාක්‍ය දෙවි කෙනෙක් වෙලා උප්පත්ති ලැබන විමානයක් සහිතව. එතකොට එයාට විමානයක් සහිතව මහේසාක්‍ය දිව්‍යමය ජීවිතයක් ලබන්නට අවස්ථාව ලැබුණේ හරියටම දවසෙන් භාගයක්. පැය 24න් පැය 12ක් විකාල භෝජන ශික්ෂාපදය
සමාදම් වෙලා ආරක්ෂා කරන්න කටයුතු කිරීම තුළ එයාගේ මරණාසන්න මොහොතේ යාට ආවර්ජනා වුණේ අනේ මම ඊයේ දවසේ දහවල් වෙලාව ඉඳලා මේ විකාල භෝජන ශික්ෂාපදයේ තථාගත බුදු පියාණන් වහන්සේ විසින් අනුදැනවදාළ මේ සීලය සමාදන් වෙලා වාසය කළා නේද කියන අන්නේ කාරණාව සිහිපත් වුණා. ඒ සීලය වර්ජනා වුණා. ඒ එක්කම මරණය සිද්ධ වුණා. ඒ නිසා මහේසාක්‍ය දෙවි කෙනෙකුට උප්පත්තිය ලැබුවා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් පින්නත් කෙනෙක්ගේ සීලවන්තකම කියලා කියන්නේ මරණාසන්න මොහොතේ ආවර්ජනා වුණොත් මරණාසන්න මොහොතේ සිහිපත් වුණොත් සතර අපායට වැටෙන්න තියෙන දොරටු වැහිලා සුගතියේ දොරටුව අරින්නට හේතු වෙන උතුම් කුසල ධර්මයක් කියලා. එතකොට මේ වගේ භයානක ව්‍යසනයක් වෙලා තියෙන වෙලාවක අපි හිතන්න ඕනේ කෙනෙක්ගේ මරණාසන්න මොහොත වගේ තීරණාත්මක අවස්ථාවක් වුණත් යහපත් අතට හරවන්න මේ සීලය හේතු වෙනවා. මේ වගේ භයානක ව්‍යසනයක් සිද්ධ වෙච්ච අවස්ථාවක අපට මේ උතුම් සීලෙන් යහපතක් කරගන්න බැරිද කියලා තමයි අපි කල්පනා කරන්න ඕන. තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ ලෝකයේ තුල ඉන්න බොහෝ අය බොහෝ සත්වයෝ තමන්ගේ ජීවිතයේ අදිෂ්ඨාන ගන්නවා, ප්‍රාර්ථනා කරනවා, බලාපොරොත්තු ඇති කර ගන්නවා. නමුත් ඒ අදිෂ්ඨානයේ බලාපොරොත්තුවේ ප්‍රාර්ථනා බොහෝ අයගේ සිද්ධ වෙන්නේ. නමුත් සමහර අය ගන්න අදිෂ්ඨාන, සමහර අය ඇති කර ගන්න බලාපොරොත්තු, සමහර අය ඇති කර ගන්න ප්‍රාර්ථනා සමෘද්ධ වෙනවා. ඇයි කෙනෙක්ගේ ජීවිතේ ගන්න අදිෂ්ඨාන ප්‍රාර්ථනා බලාපොරොත්තු සිද්ධ නොවෙන්නේ? ඇයි කෙනෙක්ගේ ජීවිතේ ගන්න අදිෂ්ඨාන ප්‍රාර්ථනා බලාපොරොත්තු සිද්ධ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? යම් කිසි කෙනෙක් උතුම් සීලයක පිහිටලා ඒ සීලය දිගු කලක් තිස්සේ ආරක්ෂා කරමින් යම් කිසි අදිෂ්ඨානයක්, යම් කිසි ප්‍රාර්ථනාවක්, යම් කිසි බලාපොරොත්තුවක් ඇති කරගන්නව නම් අන්නේ ප්‍රාර්ථනාව, අන්නේ අදිෂ්ඨානය සිද්ධ වෙනවා. මේ ලෝකයේ තුල ඉන්න බහුතරයක් අය තමන්ගේ ජීවිතය අදිෂ්ඨාන ගන්නේ දුස්සීලව වාසය කරමින්, ප්‍රාණඝාත කරමින් ජීවිතයට යහපත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සොරකම් කරමින්, කාමමිත්‍යාචාරය හැසිරෙමින් අනේ මට යහපතක් වෙන්න කියලා අදිෂ්ඨාන ගන්නවා. බොරු කියමින්, පරුස වචන කියමින්, කේලම් කියමින්, සම්පප්පලාපලයේ දෙමින්, රහමෙර මත්පැන් ආදී භාවිතා කරමින් ප්‍රාර්ථනා කරනවා අනේ මේ දේ සිද්ධ වෙන්න ඕනේ, මේ දේ සිද්ධ වෙන්න ඕනේ කියලා. එහෙම දුසිල්වත්ව යම් කිසි කෙනෙක් ප්‍රාර්ථනා කළාට ඒ ප්‍රාර්ථනා සමෘද්ධ වෙන්නේ නැහැ. උතුම් ගුණයක් සහිතව ඒ ගුණයක් එක්කමයි පින්නත් යම් කිසි කෙනෙක් ජීවිතේ යහපත් ප්‍රාර්ථනා අධිෂ්ඨාන ඇති කරගන්න ඕන. එතකොට ඒව සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපේ 80 මහා ශ්‍රාවක ශ්‍රාවිකාවන් වහන්සේලාගේ පෙර ආත්මවල යම් කිසි දවසක මෙන්න මේවන් උතුම් බුද්ධ ශාසනයක් තුල මම මෙන්න මේ වගේ උතුම් 80 මහා ශ්‍රාවකයන් අතර මෙවන් උතුම් චරිතයක් වෙන්න ඕන කියලා ආත්ම ගානකට කලින් යම් කිසි ප්‍රාර්ථනාවක් ඇති කරගත්තද? ඒ ප්‍රාර්ථනා ඇති කරගත්ත අවස්ථා අරගෙන බැලුවොත් එහෙම ඔය අටුවා එහෙම හදාරමින් අපිට හොඳට බලා ගන්න පුළුවන් ඒ උතුමන් වහන්සේලේ ප්‍රාර්ථනා අරගෙන තියෙන්නේ දවස් ගණන්, සති ගණන් සීලාදී ගුණ ධර්ම පුරුදු පුහුණු කරන ගමන්. දන් දෙමින්, සිල් රකිමින් ඒ උතුමන් වහන්සේලා අදිෂ්ඨාන කළා, ප්‍රාර්ථනා කළා මතු බුද්ධ ශාසනයක මම මෙවන් උතුම් තනතුරු දරන උතුමන් වහන්සේලා වෙන්න ඕන කියලා. එන්නේ ඒ වගේ පින්නත් අපි තේරුම් ගන්න ඕනේ. මෙවන් භයානක ව්‍යසනයක් තියෙන කාලෙකුණත් තමන්ගේ ජීවිතේට මේ ව්‍යසනයෙන් හානියක් නොවෙන්න. තමන්ගේ පවුලේ දරුවන්ට, තමන්ගේ දෙමව්පියන්ට, අම්මා තාත්තට පවා ආශිර්වාදයක් වෙන්න විශාල හේතුවක් වෙනවා. තමන්ගේ ජීවිතේ උතුම් සීලාදී ගුණධර්ම තියෙනවා නම් ඒ සීලාදී ගුණධර්ම වල පිහිටමින් යහපත් දේවල් අදිෂ්ඨාන කරන්න ඕනේ. තමන්ගේ ජීවිතේ මෙතෙක් කාලයක් රැකගත් උතුම් සීලාදී ගුණධර්ම ආවර්ජනා කරමින් මම මෙහෙම සිල්වත්ව කටයුතු කරපු කෙනෙක්, මම මෙහෙම මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් කටයුතු කරපු කෙනෙක්, මම මේ වගේ දාන ආදී පින්කම් සිදු කරගත්ත කෙනෙක්, මම මේ විදිහට වැඩිහිටියන්ට සලකපු කෙනෙක්, මම මේ විදියට මේ ජීවිතේ යහපත් විදියට අරගෙන ආවා. මෙන්න මේ උතුම් ගුණධර්මයන්ගේ අනුභවයෙන් මේ භයානක ව්‍යසනයෙන් මේ විදියට කාටවත් කිසියම්ම දුකක් කරදරයක් සිදු නොවේවා කියලා එවැනි යහපත් ප්‍රාර්ථනා අදිෂ්ඨාන සිදු කර ගැනීම තුලින් පින්නත්නි විශාල ආශිර්වාදයක් තමන්ට ලබන්න පුළුවන්. බෝධිසත්වයන් වහන්සේ පවා තමන් වහන්සේගේ සමහර ආත්ම භාවවල, තිරිසන් ආත්ම භාවවලදී පවා පින්නත්නි සසර ගමනේ සහ ඒ ආත්ම භාවවලදී කරපු උතුම් සීලාදී ගුණධර්මයන් සිහිපත් කරමින්
භයානක ව්‍යසන වලින් ගැලවුණු හැටි භයානක වනාන්තරවල ඇති වුණු භයානක ලැබුගිනි වලින් පවා බෝධිසත්වයන් වහන්සේ තමන් වහන්සේගේ සීලාදී ගුණධර්ම අදිෂ්ඨාන කරමින් අපේට තියමින් ගැලවුණු හැටි මේ ජාතක අටුවාව හදාරද්දී අපට හොයාගන්න පුළුවන්. ඒ නිසා මේ වගේ කාලයක පුළුවන් තරම් සිල්වත් වෙන්න ඕනේ. පුළුවන් තරම් ගුණවත් වෙන්න ඕනේ. සිල්වත් ගුණවත් පින්වත්නි කටයුතු කරමින් තමන් සහ තමන්ගේ පවුලේ අය වෙනුවෙන් ලෝකය වෙනුවනුත් අදිෂ්ඨාන ඇති කරගන්න මේ භයානක ව්‍යසනයේ දුරු වෙන්න ඕනේ. මේ භයානක ව්‍යසනයෙන් කිසියම්ම කෙනෙකුටවත් හානියක් වෙන්න එපා කියලා. ඒ ප්‍රාර්ථනා, ඒ අදිෂ්ඨාන, ඒ බලාපොරොත්තු පින්වත්නි ඊටාම සාර්ථක වෙන්නට ඒ ගුණධර්ම වල පිහිටීම කියන එක උපකාරයක් වෙනවා. ඉතින් අද දවසේ අපි මේ සීලය පිළිබඳව වර්ණනා කරන දේශනා මාලාව තුළ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපාය සංවත්තනික සූත්‍ර ධර්මය. මේ අපාය සංවත්තනික කියන සූත්‍ර දේශනාව තියෙන පින්වත්නි අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ 40 වෙනි සූත්‍ර ධර්මයේ විදියට. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ 40 වෙනි සූත්‍ර ධර්මයේ විදියට තමයි අපාය සංවත්තනික සූත්‍රය අංගුත්තර නිකාය තුල ත්‍රිපිටක ධර්මයේ තුල සඳහන් වෙලා තියෙන්නේ. මේ දේශනාව තුලත් පින්වත්නි හරිම අපූර්ව විග්‍රහයක් සිද්ධ කළ තියෙන තථාගතයන් වහන්සේ මොන වගේ විග්‍රහයක්ද කියලා බැලුවොත් දැන් අපේ ජීවිතවල දුක් තියෙනවා. ඊළඟට බාහිර අයගේ ජීවිතවල දුක් තියෙනවා. තමන්ගේ පවුලේ අයගේ ජීවිතවල දුක් තියෙනවා. එක එක අය අත්දකින්නේ දුක්ඛම් කටළු විවිධයි. මේ සූත්‍ර දේශනාව තුළ විග්‍රහ කරලා තියෙනවා ඇයි එහෙම දුක් හතරතර විඳින්න වෙලා තියෙන්නේ කියලා. තමන්ට ආවේනික දුක් තියෙන්න පුළුවන්, තමන්ගේ දූ දරුවන්ට ආවේනික දුක් තියෙන්න පුළුවන්, තමන්ගේ දෙමව්පියන්ට ආවේනික දුක් තියෙන්න පුළුවන්, තමන්ගේ ඥාතීන්ට, ඥාති පරිවර්තයට, අසල්වැසියන්ට, මේ රටේ අයට, මේ ලෝකයේ අයට විතරක් නෙමේ භයානක ව්‍යසනය වුණත් ගත්තොත් මේ කොරෝනා වසංගතය වුණත් ඒකත් දුකක්නේ. ඉතින් මේ විදියට එක එක අයට අත්දකින්න වෙලා තියෙන විවිධ දුක් සහ හැම දිනාටම අත්දකින්න වෙලා තියෙන සමහර දුක් වලට හේතු බුදු පියාණන් වහන්සේ මේ අපාය සංවත්තනික සූත්‍රය දේශනා කළා තියෙනවා. එතකොට අපි මේ වර්තමානයේ අත්දකින හෝ අපි මේ ජීවිතයේ අත්දකපු දුකකට හේතුව මොකක්ද කියලා දැනගන්න විතරක් නෙවෙයි නැවත වෙන දුක් ඇති නොවෙන්නට අපි කල යුත්තේ මොකක්ද කියලාත් මේ සූත්‍ර දේශනාව තුළ අඩංගු වෙලා තියෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ පින්නති පළමුවෙන්ම මේ ලෝකයේ තුල යම් කිසි කෙනෙක් මේ සූත්‍ර දේශනාව තුළ පළමුවෙන්ම දේශනා කරන්නේ මේ ලෝකයේ තුල යම් කිසි කෙනෙක් අඩු ආයුෂ සහිතව ජීවත් වෙලා මරණයටපත් වෙනවා නම් මොකක්ද ඒකට හේතුව කියලා තමයි බුදු පියාණන් වහන්සේ කාරණාව විග්‍රහ කරන්නේ. අපිටුනත් අත්දැකීම් තියෙනවා, පිනුතුන්ටුනත් අත්දැකීම් තියෙනවා. මේ සමාජය තුළ මේ ලෝකයේ තුළ සමහරට තමන්ගේ පවුලේ වෙන්න පුළුවන්, තමන්ගේ පරම්පරාව වෙන්න පුළුවන්. සමහර අය අකාලේ මිය යනවා. සමහර දරුවෝ ඉන්නවා දැන් මව් කුසේ පිළිසිඳ ගත්තට පස්සේ අම්මා තාත්තට ඒව දැනෙන්න පටන් ගන්නවා. අම්මට ඒක දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අම්මා තාත්තා හරීම සන්තෝෂ වෙනවා අම්මා කෙනෙක් වුණා, තාත්තා කෙනෙක් වුණා කියලා. හැබැයි අම්මලා තාත්තට වැඩි කාලයක් ඒ සන්තෝෂෙ භුක්ති විඳින්න හම්බ වෙන්නේ නැහැ. ඒ කලලය, ඒ දරු කලලය, දරු ගැබ මරණයටපත් වීම මුල් කරගෙන මව් කුසේදීම සමහර දරුවෝ මිය යනවා. සමහර දරුවෝ ඉන්නවා උපදින අවස්ථාවේ මිය යනවා. උපදින අවස්ථාවේම මිය යනවා. ඒ දුක, ඒ පීඩනය අත්දකිමින්. ඊළඟට සමහර දරුවෝ ඉන්නවා පින්නන්ති ධන ගාන වයසේදී ඇති වෙන යම් යම් හේතුන් නිසා මරණයටපත් වෙනවා. මොන යම් හරි හේතුවක් නිසා. සමහර දරුවෝ ඉන්නවා පාසල් යන කාලේ අකාලේ මිය යනවා. සමහර දරුවෝ ඉන්නවා හොඳට සාමාන්‍ය පෙළ සමත් වෙලා, උසස් පෙළ සමත් වෙලා ඊළඟට විශ්වවිද්‍යාල වලට යනවා. විශ්වවිද්‍යාලවලදී ඒ අධ්‍යාපන කටයුතු හදාරන අතරේ සමහර දරුවෝ මිය යනවා. ඒ විදිහින් පිළිතුරට ඕන තරම් අත්දැකීම් ඇති. සමහර අය ඉන්නවා හොඳට රැකී ආරක්ෂා හොයාගෙන ඉතින් අම්මටත් සතුටුයි, තාත්තටත් සතුටුයි, පවුලටත් සතුටුයි. අපේ පුතා මෙහෙම රැකියාවක් කරනවා, අපේ දුව මෙහෙම රැකියාවක් කරනවා කියලා සන්තෝෂයෙන් කටයුතු කරනවා. හැබැයි රැකියාව කරන අතරේ සමහර අය තරුණ ජීවිත මරණය වැළඳ ගන්නවා. සමහර අය මොකද වෙන්නේ? ඔන්න අවාහ විවාහ වෙන තීරණය කරනවා. හැබැයි අවාහ විවාහ වෙන තීරණය කළත් විවාහය ඔන්න මෙන්න තියා සමහර අය මිය යනවා.
ඒ වගේ අපේ පින්නතුන්ට ඕනෑ තරම් අත්දැකීම් ඇති පවුල තුලින්, පරම්පරාව තුලින්, අසල්වැසියන් තුලින්, ගමේ අය තුලින්, මේ ලෝකේ තුලින්. ඇයි මෙහෙම ජීවිතේ බොහෝ බලාපොරොත්තු තියාගෙන ඉන්න බොහෝ අයට අකාලේ මිය දෙන්නට සිද්ධ වෙන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා පානාති පාතෝ භික්කවේ ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ නිරේ සංවත්තනිකෝ තිරච්ඡාන යෝනි සංවත්තනිකෝ පෙත්ති විසේ සංවත්තනිකෝ යෝ සබ් බහුලසෝ පානාති පාතස්ස විපාකෝ මනුස්ස භූතස්ස අප්පායුක සංවත්තනිකෝ හෝති. බලන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරන පෙර ජීවිතයක යම් කිසි කෙනෙක් පෙර භවයේ වෙන්න පුළුවන්, පෙර භවයට කලින් භවයක වෙන්න පුළුවන්. පානාති පාතෝ භික්කවේ ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ. කාරණා තුනක් සිහිපත් කරනවා. ආසේවිතෝ නිරන්තරයෙන්ම සේවනය කළා නම්, පරපණ නසන එක ඇසුරු කර කර ජීවිතය අරගෙන ගිහිල්ලා නම්. භාවිතෝ ඒ ප්‍රාණඝාතය කියන එක වඩලා තියෙනවා නම්, වර්ධනය කළා තියෙනවා නම්. දැන් අපි දන්නවනේ පින්නති දැන් අකුසලයේ කියන එක වඩන්න පුළුවන්. කුසලයේ කියන එකත් වඩන්න පුළුවන්. දැන් කුසල ධර්ම විග්‍රහයේදී තථාගතයන් වහන්සේ ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ කියන කාරණාව විග්‍රහ කරනවා. දැන් මෛත්‍රී භාවනා විග්‍රහ කරද්දී ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ මෙත්තාය භික්කවේ ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ. එහෙමනේ දේශනා කරන්නේ. මෛත්‍රී සිත පින්වත් මහණෙනි ආසේවිතෝ හොඳට සේවනය කරන්න, ඇසුරු කරන්න. ඒ මෛත්‍රී හැඟීම නිරන්තරයෙන්ම වර්ධනය කරන්න. බහුලීකතෝ ඒ මෛත්‍රී හැඟීම ජීවිතේ බහුල කරන්න. එහෙමනේ දේශනාවේ තියෙන ඒ කුසල් පැත්තෙන්. ඒ වගේ තමයි පින්නත් යම් කිසි කෙනෙක් පෙර භවයක හරි පෙර භවයට කලින් භවයක හරි ප්‍රාණඝාතය අන්සත්ත්වයන් පරසත්ත්වයන්ව ඝාතනය කරන ස්වභාවයක් තිබ්බනම්, අන්සත්ත්වයන්ට හිංසන කරන ස්වභාවයක් තිබ්බනම් ඒක ආසේවිතෝ නිරන්තරයෙන්ම සිද්ධ කළා නම්, ඊළඟට භාවිතෝ ඒක නිරන්තරයෙන්ම ඇසුරු කර කර වැඩුවා නම්, වර්ධනය කළා නම්, බහුලීකතෝ ජීවිතේ බහුලව කරපු වරදක් නම්, බලන් තථාගතයන් වහන්සේ දේශනා කරනවා නිරේ සංවත්තනිකෝ. එයා නිරේට යනවා පින්නත්නි. එයා නිරේට යන කෙනෙක් වෙන්න පුළුවන්. ඊළඟට තිරච්ඡාන යෝනි සංවත්තනිකෝ. එයා තිරිසන් ලෝකයට යන කෙනෙක් වෙන්න පුළුවන්. තිරිසන් ලෝකයට යන්න ඒක හේතු වෙනවා. පෙත්ති විසේ සංවත්තනිකෝ. එයා ඊටාම දුක්ඛිත പ്രേතාත්මයකට යන්න පුළුවන් විතරක් නෙවෙයි, ඊළඟට දේශනා කරනවා මනුස්ස භූතස්සප්පායුක සංවත්තනිකෝ හෝති. යම් කිසි විදියකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුස්ස ජීවිතයක් ලැබුවත් එහෙම වෙන්න පුළුවන් පින්නත්ති. පෙර ජීවිතේ යම් කිසි කෙනෙක් ප්‍රාණඝාත බහුලව සිද්ධ කරනවා. හැබැයි මරණාසන්න මොහොතේ ළඟ ඉන්න කෙනෙක්ගේ බලපෑමකින් හරි පෙර ජීවිතයක යම් කිසි කුසල කර්මයක් ඉදිරිපත් වෙලා හරි මෙයාට මේ මනුෂ්‍ය ජීවිතයට එන්න මාර්ගය සකස් වුණා. හැබැයි මොකද වෙන්නේ? හැබැයි මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේදී මව් කුසේදීම මිය යනවා. ලැබුණු ජීවිතේ විඳ ගන්න බැරි වෙනවා. මේ මනුෂ්‍ය ජීවිතයේදී මව් කුසෙන් එළියට එද්දි මිය යනවා. මේ මනුෂ්‍ය ජීවිතේ අවුරුදු 5න් මිය යනවා, 10න් මිය යනවා, 15න් මිය යනවා, 20න් මිය යනවා. ඒ විදියට පින්නත් යම් කිසි කෙනෙක් පෙර ජීවිතය හෝ පෙර ජීවිතයට කලින් ජීවිතයක හරි. ඒකනේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ අකුසල් කළොත් එහෙම කාය දුස්චරිත, වාක් දුස්චරිත, මනෝ දුස්චරිත වල යෙදුනොත් පින්නත්නි අහසේ හැංගුණත් විපාක වලින් ගැලවෙන්න බෑ කියනවනේ. සමුද්‍රයේ හැංගුණත් විපාක වලින් මේ බේරෙන්න බෑ කියනවනේ. ඒ කියන්නේ දැන් අපි හිතුව මේ ජීවිතේ යම් කිසි කෙනෙක් ප්‍රාණඝාත බහුලව කරලා මරණාසන්න මොහොතේ මොකක් හරි කුසල කර්මයක් ආවර්ජනා වුණා කියලා. හරි. එයා ඊළඟ ජීවිතේ දිව්‍ය ලෝකයකට ගියා. හැබැයි මේ ආත්ම භාවය අර කරපු පව් ටික මෝර තියෙන අවස්ථාව ලැබෙනකම්. එහෙමනේ දැන් සමාජයේ ඉන්නවනේ දැන් සමහර පුද්ගලයන් අතර ප්‍රශ්න ඇති වෙනවා. පුද්ගලයන් අතර ප්‍රශ්න ඇති වුණාට පස්සේ සමහර අය ඉන්නවා මම අල්ල ගන්නම්කෝ කොයි වෙලාවක හරි. අන්න එහෙම මෙයා මොකද කරන්නේ අර තමන්ගේ තරහකාරයාව අවස්ථාව ලැබෙනකන් ඉන්නව පලිගන්න. අවස්ථාව ලැබුණ ගමන් කඩුවෙන් ගහනවා, පොරවෙන් ගහනවා, ඇසිඩ් ගහනවා. අන්න ඒ වගේම තමයි පින්නත්නි යම් කිසි කෙනෙක්
සසර ජීවිතේ ප්‍රාණඝාත බහුලව කරලා ඊළඟ භවයේ යා සුගතියට ගිහිල්ලා බේරුණා. හැබැයි එයාට වෙන භවයක හරි අර කරපු පාපයන්ට විපාක හම්බ වෙනවා. ඒතර ප්‍රාණඝාත බහුලව කරලා තියෙනවා නම් ඒක වර්ධනය කරලා තියෙනවා නම් ඒක ආසේවණය එහෙම නැත්නම් සේවනය කරලා තියෙනවා නම් එයාට සසර ගමනේ කොත්තනකදී හරි මනුෂ්‍ය ජීවිතයක් ලැබුණොත් එයා අඩු ආයුෂයෙන් ඒ ජීවිතේ අතහැරලා යන කෙනෙක් බවටපත් වෙනවා. එහෙනම් උන පළවෙනි කාරණා අපිට තේරුම් ගන්න පුළුවන් මේ ජීවිතේ. දැන් මේ කාලෙම කොරෝනා ව්‍යසනයක් පැතිරෙනවානේ. දැන් ඉතින් අපේ පින්නතුන්ට එහෙම පේනවා සමහර අය අකාලි මේ යනවා. මේ ලෝකෙට මෙහෙම හිත යොමු කරලා බැලුවොත් ඔය ඇමරිකාවේ ගිය සැරේ කොරෝනා රැල්ලෙන් එහෙම ගොඩාක් අය නැති වුණා. ඊළඟට ඉන්දියාවේ මේ වෙනකොට බොහෝ අය නැති වෙනවා. ඊළඟට වර්තමානයේ ලංකාවෙත් මේ වෙනකොට දහසකට ආසන්න පිරිසක් මරණය වැළඳගෙන. එතකොට ඇයි මෙහෙම වෙන්නේ? අපේ පින්නතුට මතකද අර මේ විදූඩම රජතුමා ශාක්‍ය වංශිකයෝ ඝාතනය කරලා තමන්ගේ මහා සේනාවත් එක්ක ආපසු එද්දි මොකද උනේ? රාත්‍රී කාලයේදී ගිමන් හරින්න කියලා සිඳී ගිය ගංගාවක වැලි තලා මත තමයි නිදාගත්තේ. සිඳී ගිය, ඒ කියන්නේ වතුර අඩු ගංගාවක වැලි තලාවල තමයි ඒ සේනාවත් එක්ක නිදාගත්තේ, රාත්‍රී ගත කළේ. නිින්ද අතරේදී මොකද උනේ? මහා ජල කඳක් ඇවිල්ලා ඒ හැම දෙනාම අරගෙන ගියා. මොකක්ද ඒකට හේතුනේ? පෙර ජීවිතේ කරපු පාප කර්මයක්. එතකොට සුනාමිය මතකද පින්නතුන්ට? සුනාමිය 2004 වර්ෂයේ සිද්ධ වුණා. කී දහහක් නම් මේ ලෝකයේ සුනාමිය නිසා අපේ රටේ ඉන්දියාව ඊළඟට ඒ ආසන්න රටවල් වල මිය ගියාද? අකාලේ. හැබැයි මේ මිය ගිය අය අතර මිය ගිය ගොඩේම සමහර අය බේරුණා. දැන් අපේ නාවියනේ නායක ලොකු ස්වාමීන් වහන්සේ සහ තවත් ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙක් ඒ සුනාමිය වෙච්ච දවසේම වාහනයක ගමන් කරද්දී සුනාමියට අහු වුණා. හැබැයි නාවියනේ අරිදම් ලොකු ස්වාමීන් වහන්සේ සිහිපත් කරලා තිබ්බේ හරියට වාහනේ උස්සලා ගෙනහිල්ලා ගොඩබිමක් එහෙම නැත්නම් උස්බිමක තිබ්බ වගේ කියලා දැනුනේ කියලා. කිසියම්ම හානියක් වුණේ නැහැ කිසියම්ම ස්වාමීන් වහන්සේ නමකට. හැබැයි ඒ ප්‍රදේශවලම හිටපු සමහර අයට මොකද උනේ? වතුර ගිලිලා වතුර පෙවිලා අර මඩ සහිත වැලි පෙවිලා තාම බිහිසුණු මරණ අත්දැකීමක් අත්දකලා සමහර අයගේ මලමිනියත් හොයාගන්න බැරි වුණානේ. එතකොට අපි තේරුම් ගන්න ඕන පින්නත් මේවා තුලින් ඇයි මේ අකාලයේදී සමහර අය මරණයටපත් වෙන්නේ? පෙර ජීවිතවල කරපු ප්‍රාණඝාතවල විපාක. පින්නත්නි ඔබ අපට උනත් මේ ඉදිරි අනාගතයේ එහෙම දෙයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මොකද අපි දන්නේ නැහැ පෙර ජීවිතවල අපි ප්‍රාණඝාත කරපු අයද නොකරපු අයද කියලා. ඒ ප්‍රාණඝාත බහුලව කරපු කෙනෙක් නම් අපට උනත් අකාලේ මේ ජීවිතේ ඉදිරි අනාගතයේදී අහිමි වෙන්න පුළුවන්. එහෙන් භයානකමත් වෙන ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා කියලා. හොඳට කය වචනේ නිවැරදි කරගන්න කිව්වා. දේශනා කළා. හොඳට ඉන්ද්‍රිය සංවරාදී ජීවිතය ඇති කරගන්න. භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත හොඳට සමාධි වර්ධනය කරගන්න. භාවිත පඤ්ඤා හොඳට විදර්ශනා ඥාන ඇති කරගන්න. ඒ වගේ සමහර කර්ම වලින් පින්නති ගැලවෙන්න පුළුවන් අකුසල කර්ම විපාක වලින් මේ භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා කියන කුසල ධර්ම පරියායන් වර්ධනය කිරීම තුලින් සමහර කර්ම අකුසල කර්ම අභිභවා යන්න පුළුවන් කුසල කර්ම වලින්. අර බුද්ධ කාලේ හිටපු අර රෝහිණී කියන අනුරුද්ධ මහරහතන් වහන්සේගේ සහෝදරියට පෙර කර්මයක විපාකයක් වශයෙන් මුළු ශරීරෙම කුෂ්ඨ රෝග දැම්මා. පෙර කර්මයක විපාකයක් වශයෙන් මුළු ශරීරෙම කුෂ්ඨ රෝග. ඊට පස්සේ මොකද වුනේ? අනුරුද්ධයන් වහන්සේ දේශනා කළා විශාල පින්කමක් කරන්න කියලා. මෙතුමිය සංඝවාස පූජාවක් සිද්ධ කරන බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට. ඒ පූජාව සිද්ධ වෙනවත් එක්ක මොකද සිද්ධුනේ? කුෂ්ඨ රෝගය බැහැර වෙලා ගියා. ඊළඟට මේ පින්නතුන්ට මතක ඇති දීඝායු කුමාරයා, ආයුවර්ධන කුමාරයා. ආයුවර්ධන කුමාරයා දින 7කට පස්සේ 8 වෙනි දවසේ අමනුෂ්‍යයෙකුට බිලි වෙන්න හිටපු දරුවෙක්. බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කළේ? ඒ දින 7ේම මේ පුංචි කුමාරයා පීඨිකාවක තියලා
ඒ වටේම ඉඳගෙන මහරහතන් වහන්සේලාට කියලා පිරිත් කරවන්න කිව්වා. ඒ අතරේ දෙමව්පියන්ට ඊළඟට ඒ ඥාතීන්ට දන් දෙන්න කිව්වා, සිල් රකින්න කිව්වා. ඒ විදිහට මේ දරුවත් පුළුවන් තරම් මේ ගුණධර්ම වල පිහිටුවන්න මේ දරුවගේ අතින් දන්පැන් පූජා කිරීම මේ විදිහේ කටයුතු කරන්න කියලා සිහිපත් කළා. ඉතින් මොකද සිද්ධ වුනේ? අමනුෂ්‍යයෙකුට බිලි වෙන්නට අකුසල කර්මයක් කරගෙන ආපු මේ දරුවට සිදු කරපු මහා කුසල කර්මය නිසා දීර්ඝ ආයුෂ ලැබුණා. ඒ නිසාම සඳහන් වෙනවා ආයු වර්ධන කුමාරයා කියලා. එතකොට පින්නත්නි සංසාරගත ගමනේ වුණත් යම් කිසි කෙනෙක්ගේ එවැනි ප්‍රාණඝාත අකුසල ආදිය මුල් කරගෙන යම් කිසි හැම මේ ආත්ම භාවයේ තුලදී අනාගතයේ අකාලේ ජීවිතය අහිමි වෙන්න යන්න තියෙනවා නම් ඒකුණත් වළක්ව ගන්න පුළුවන් මෙන්න මේ සීලාදී ගුණධර්ම අධිකව තමන්ගේ ජීවිතේ වර්ධනය කිරීම තුලින් ඒ විදිහට තාම බලවත් කරගන්න ඕනේ. භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා කියන මෙන්න මේ මහා ගුණධර්ම මේ කුසල කර්ම ජීවිතේ අතිශයින්ම බලවත් කරගත්තොත් විශේෂයෙන් මේ වගේ කාලයක නම් ගොඩක් වැදගත්. මේ කාලේ නම් පින්නත් ඉතාම වැදගත් මේ ගුණධර්ම තමන්ගේ ජීවිතේ වර්ධනය කිරීම කියන එක. ඒක තමන්ටත් ආශිර්වාදයක්, තමන්ගේ ජීවිතේට එකතු වෙන්නටත් ආශිර්වාදයක්, මේ ලෝකයටත් ඒක ආශිර්වාදයක්. එතකොට ඔන්න පළවෙනි කාරණා තමයි අකාලේ මිය යන්නේ ප්‍රාණඝාත බහුලව සසර ජීවිතේ කරපු අයට. දෙවෙනි කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ යම් කිසි කෙනෙක් භෝග ව්‍යසනයට මුහුණ දෙනවා නම් ඒකත් වැදගත් කාරණාවක්. භෝග සම්පත් කියලා කියන්නේ කෙනෙකුගේ ජීවිතේ සුඛිත මුදිත කරගන්නට ළමා කාලේ ඉඳලා තරුණ කාලේ ඉඳලා එහෙම නැත්නම් දෙමව්පියන්ගෙන් ලැබුණු දායාදයක් විදියට ඇති කරගන්න වර්ධනය කරගන්න දේවල් වලට කියන අපි භෝග සම්පත් කියලා. හැබැයි සමහර අයගේ මේ භෝග සම්පත් අකාලේ විනාශ වෙලා යනවා. දැන් අපි ඉස්සෙල්ල ගත්ත සුනාමි ව්‍යසනය ගත්තට පස්සේ දැන් අපි දන්න එක අපේම ඥාති පිරිසක් හිටිය පින්නති හම්බන්තොට. ඉතින් මේ අපේම ඥාති පිරිසක් හම්බන්තොට හිටියා හම්බන්තොට නගරයේ කිට්ටුව. ඉතින් සුනාමි ව්‍යසනය 2004 ආවා. ඒ අපේ ඥාති පිරිසේ ඒ අය හිටපු ඉඩම දැනගත්තේ ඒ වත්තේ හිටවල තිබුණු අබ ගහකින්. අබ ගහෙන් තමයි ඉඩම දැනගත්තේ. අනිත් ඔක්කොම ගහගෙන ගිහිල්ලා. ඒ කියන්නේ ඒ අමාරුවෙන් සකස් කරගත්ත භෝගාදිය සැප සම්පත් ආදිය විනාශලා ගියා. ඒ වගේ මේ සුනාමි ව්‍යසනයේ තුල මේ රටේ අයට මේ ඉන්දියාව වගේ ආසන්න රටවල් වල අයට ඉන්දුනීසියා වගේ රටවල් වලට එහෙම කොච්චර එහෙම අමාරුවෙන් හම්බ කරගත්ත සැප සම්පත් අහිමිල ගියාද. ඉතින් දෑත් පපුවේ ගහමින් තමයි ඇඬුවේ ඉතුරු වෙච්ච අය. දැන් අපි ඔය සිහිපත් කරපු සිද්ධියේදී ඒ පවුලේ ඉතුරුනේ පින්නත් රැකියාවට ගියපු අය විතරයි. රැකියාවට ගියපු අය විතරයි බේරෙලා තිබ්බේ අනිත් ඔක්කොම ගහගෙන ගිහිල්ලා. ඉතින් ඒ අයගේ මල සිරුරවත් හොයාගන්න බැරි වුණා. ඉතින් බලන්න එතකොට විශේෂයෙන් මෙතනදී බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ භෝග සම්පත්, කියන්නේ භෝග සහ සැප සම්පත් අහිමිවීම සම්බන්ධව ඒ විදිහට නායයන් වලින්, ගම් වතුර තුලින්, සුලිසුලම් වලින්, සුනාමි වලින් මෙයගේ විවිධාකාර ඊළඟ ගින්නෙන් පින්නත් සමහර භෝග සැප සම්පත් ආදී ගින්නේ විනාශ වෙනවනේ. දැන් ඔය අනුරාධපුර පොළොන්නරු වගේ පැතිවල එහෙම අක්කර ගණන් කුඹුරු කරනවා. එක රැයෙන් මොකද වෙන්නේ? අලි රංචු පිටින් ඇවිල්ලා ඔක්කොම විනාශ කරලා යනවා. අපි ওই මහා ආරණ්‍ය කියලා ආරණ්‍යයක 2012 විතර වෙනකන් වැඩ වාසය කළා. අපිට මතකයි ඒක තාත්තා කෙනෙක් ඇවිල්ලා අනපු ඇඬිල්ල. ඒ කියන්නේ එයාලා මහා පරිමාණ වශයෙන් පින්නති කුඹුරු කරනවා. එතකොට ඒව කරන හරියට ණය ගන්නවා. රුපියල් 17,000 ලක්ෂ ගණන් ණය ගන්නවා. ඒ පැතිවල එහෙම ණය දෙන අයත් ඉන්නවා. ඒව ගන්නෙත් පොලියට. එතකොට මෙයාලා මේ ණය ගන්නේ මේ කුඹුර කරලා ලැබෙන අස්වැන්නෙන් ඒ ණය පියවනවා කියන අදහසින්. එතකොට හැමදාම ගිහිල්ලා ඒ කුඹුරු මේ පැල්වල ඉඳගෙන රකින්නවා. නිදි මරාගෙන රකින්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? හදිසියේ හරි අපි තුමු ලෙඩක් දුකක් හරි හැදිලා එක රැයක් යන්න බැරි වුණා කියලා. සමහර අයගේ ඒ කුඹුරු වලට මොකද වෙන්නේ? පාන්දර යනකොට අලි රංචු පිටින් ඇවිල්ලා ඔක්කොම විනාශ කරලා ගිහිල්ලා.
සාමාන්‍යයෙන් ඒ පැත්තේ යලි රංචුවක් බැස්සොත් ආයි ඉතුරු වෙන දෙයක් නැහැ කියලා තමයි කියන්නේ. එතකොට මොකද වෙන්නේ ඉතින්? පිස්සු හැදෙනවා වගේ තමයි. දැන් අර ලක්ෂ ගානක ණය ගෙවන්නේ කොහොමද? ඉදිරි කන්නේ එනකම්ම දරුවොත් එක්ක ජීවිතේ අරගෙන යන්නේ අරකින් ලැබෙන අස්වැන්න විකුණලා. එතකොට මේ භෝග විනාශයත් එක්ක සත්තුන්ගේ හානියත් එක්ක මොන්න තරම් පීඩනයක් ඇති නැති කෙනා සමහර අය සීදි විනාශා ගන්නවා. ඔය කෘෂි කර්මාන්තය කරන සමහර අය සීදි විනාශා ගන්න එක හේතුවක් තමයි තමන්ගේ භෝග විනාශ වීම. සමහර කෘමි වදුරු නිසා, සමහර මැසි වදුරු නිසා, සමහර අවස්ථාවල ඒ අස්වැන්න නෙලන්න කිට්ටුව වහින අධික වර්ෂා නිසා, සමහර අයගේ ගින්න නිසා එහෙම මේ භෝග විනාශ වෙනවා එක එක විදියට. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඇයි එහෙම භෝග විනාශ වෙන්නේ? ඇයි කෙනෙකුගේ භෝග සැප සම්පත් රැකෙද්දී ඇයි තවත් කෙනෙක් අමාරුවෙන් දහදුක් විඳලා මේ Taman සපේ සකස් කරගත්ත භෝග සැප සම්පත් විනාශ වෙන්නේ? පෙර ජීවිතවල අන්සතු දේ සොරසිතින් ගැනීම. අන්න බලන්න. සංසාර ජීවිතේ බලන්න බුදුන් වහන්සේ දේශනා කරන්නේ යම්කිසි කෙනෙක් නුදුන් දේ සොයන ලද්දේද ඒකත් දේශනා කරන්නේ භාවිතෝ බහුලීකතෝ ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ යම්කිසි කෙනෙක් සොරකම කියන එක නිරන්තරයෙන්ම ඇසුරු කරන්න. සමහර අය පුරුද්දක් විදිහට සොරකම් කරන්නේ. දැක්කොත් හොරකම් කරනවා. අවස්ථාව ලැබුණොත් හොරකම් කරනවා. ආසේවිතෝ ඊළඟට භාවිතෝ මේක නිරන්තරයෙන් මෙයා වර්ධනය කළා. මේ අකුසලයේ හොර හිත කියන එක මෙයා ගොඩක් වර්ධනය කළා. ඊළඟට බහුලීකතෝ කියන්නේ මේක බහුල වශයෙන් කරලා. අන්න ඒක විපාකයක් වශයෙන්. භෝග ලැබෙන්න පුළුවන් භෝග උත්සාහයෙන් මෙයා සපය ගන්න පුළුවන් යම් යම් ආත්ම භාවවල හැබැයි අහිමි වෙනවා. ඒක විනාශ වෙලා යනවා. ඒකට බලන්න පින්නන්ති අපේ වල අපිමයි කපා ගන්නෙ. අනුන් කපන වලවල් වල නෙවෙයි අපි සසර ජීවිතේ වැටෙන්නේ. අපිම කපා ගන්න වලවල් වලමයි. බලන්න සොරකම් කරද්දි ප්‍රාණඝාත කරද්දි නිකමටවත් හිතන්නේ නැහනේ. මේ කරන ප්‍රාණඝාතය මේ කරන සත්ත්ව හිංසන නිසා. දැන් සමහර අය ඉන්න පූසන්ට පයින් ගහනවා, සුනකයන්ට පයින් ගහනවා, කොස්සෙන් ගහනවා, ඉදලෙන් ගහනවා, ඉඳුල් වතුර වලින් ගහනවා. කැරපොත්තු ගහුවම සෙරෙප්පු වලින් දැක්කම සෙරෙප්පු වලින් තලනවා, හුණන්ගේ නැටි කඩනවා, මීයන්ට ගහනවා, තලනවා. සමහර අය ඉන්න පින්න තිරසන් සතේ පේන්න බෑ. එක මහත්තයෙක් මට කියනවා දැන් නම් එතුමා බොහොම සිල්වත් ජීවිතයක් ගත කරන්නේ. ඉතින් ධර්මයක් ජීවිතේ නැති කාලවල එහෙම පාරේ දැන් හොඳ පොහසත් හොඳට ධනෙ තිබ මහත්මයෙක්. ඉතින් මෙයාගේ මේ සුකෝභෝගී වාහනේ යද්දි පාරක් අයනේ එහෙම තිරසන් සතෙක් ওই බල්ලෙක් එහෙම හිටියොත් ඒ බල්ලගේ පැත්තට වාහනේ අල්ලලමලු යන්නේ බොහෝ අවස්ථාවල ඉතින් මේ බල්ල හැප්පෙනවා. මෙයා ඒතර ලොකු සතුටක් ලබලා. බලන්න එතකොට මිනිස්යන්ට මනුෂ්‍ය ජීවිත ලැබුණත් ඒ සංසාර ගති පැවතුම් එක්ක ඇති වෙන ඒ වගේ අර සතුන්ට හිංසා කරලා වින්දනය ලබන ගතිය. එහෙම ඉන්නවනේ දැන් සමහර අය ඉන්නවා දැන් පූසා එහෙම ගත්තට පස්සේ වලිගෙන් එල්ලනවා. ඊළඟ කන් දෙකෙන් එල්ලනවා. බෙල්ල මැදින් අල්ලලා එල්ලනවා. ඒ වගේ උඩ දානවා. විසි කරනවා. ඒව සමහර අයට ඒ සංසාර ගතිය එන්නේ පින්නත් නේ. හිංසන සංකල්පෙන්නේ. එයාට හරි සතුටුයි ඒක. එයාට ඒක සතුටක්. එහෙම සමහර අය ඉන්නවා ඔය සමහර වැඩිමහල් සහෝදරයෝ ඉන්නවා බාල සහෝදරයන්ට කොච්චරවත් ගහනවා. හේතුවකුත් නැහැ ගහනවා. දැක්කත් ගහනවා. එයා ඒ තුන සතුටක් ලබනවා. නමුත් ඒකට ගොදුරු වෙන කෙනා විඳින දුක ආන්නේ දුක තමයි පොලියත් එක්ක සසර ජීවිතේ ලැබෙන්නේ. ඉතින් ඒ නිසා පින්නත් අපි හොඳට තේරුම් ගන්න ඕන ප්‍රාණඝාත හෝ ප්‍රාණීන්ට හිංසා කිරීම තුළ ආයුෂ අඩු වෙනවා. ඊළඟට සොරකම් කිරීම තුළ මොකද වෙන්නේ? දෙමව්පියන්ගෙන් ලැබෙන භෝග හෝ වේවා තමන් අමාරුවෙන් උත්සාහයෙන් සකස් කරගන්න උපය ගන්න භෝග සම්පත් ආදී හෝ වේවා ගින්නෙන් හරි වතුරෙන් හරි සුනාමියකින් හරි ගිනි කඳු පිපිරීමකින් හරි මොන යම්ම හරි ස්වාභාවික හේතුවකින් හරි එහෙම නැත්නම් රාජසන්තක වීමෙන් හරි අකාලේ එය විනාශයට යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තුන්වෙනි කාරණාව මේ ලෝකයේ පින්නත්නි සමහර අයට ඉන්නවා හරියට සතුරු ඉන්නවා සමහර අයට. සමහර අයට මේ ලෝකේ බහුලව මිතුරෝ ඉද්දි සමහර අයට සතුරු ඉන්නවා. එයාලත් කල්පනා කරනවා ඇයි මේ මිනිස්සු මට මෙච්චර හතුරුකම් කරන්නේ? මම මේ මිනිස්සුන්ට මොන වරදක් කළාටද?
අපිත් එක්කත් සමහර අය කියලා තියෙනවා. අනේ ස්වාමීන් වහන්සේ මම මේ මිනිස්සුන්ට කරපු වරදක් නැහැ ඒත් මගෙන් කොච්චරවත් පලි ගන්නවා. දැන් ඒක අම්ම කෙනෙක් අපිට සිහිපත් කරන්නේ මේ පුතාගේ වැඩේම මේ අම්මා හරිය ලස්සනට ගේ දොර අස්පරස් කරනවා. පුතා මොකද කරන්නේ? පුතා කරන්නේ අවුල් කරන එක. මේ මෞතුමිය කියන ස්වාමීන් වහන්සේ කියා හිතලම කරන දෙයක් කියනවා. එනේ මෙයාමගේ පලි ගන්නවා හරියට. එහෙම සමහර දරුවෝ ඉන්නවා හතුරු වගේ දෙමව්පියන්ගෙන් පලි ගන්නවා. සමහර දුර්ලභව නමුත් සමහර දෙමව්පියෝ ඉන්නවා දරුවන්ගෙන් පලි ගන්නවා. සමහර ස්වාමිවරුන්ගේ භාර්යාවරු හරියට පලි ගන්නවා. සමහර භාර්යාවරුන්ගෙන් ස්වාමිවරු පලි ගන්නවා. එහෙම එතකොට එයාලගෙන්ම කියවෙනවා අනේ මම මොන වරදක් කළාටද මේ වගේ හතුරුකම් ලබන්නේ? ඇයි මට මෙච්චර මම මොන වරදක් කළාටද මෙයාලා මට මෙච්චර වද වේදනා දෙන්නේ? මම කොච්චර හොඳට ජීවත් වෙන කෙනෙක්ද? මම කොච්චර යුතුයකම් කරන කෙනෙක්ද? ඇයි මට මෙහෙම වෙන්නේ? මෙන්න මේ දේශනාව විතර ඇයි එහෙම වෙන්නේ කියලා. කාම මිත්‍යාචාරය. පෙර ජීවිතවල යම්කිසි කෙනෙක් කාමයේ වර්ධව හැසිරෙලා තියෙනවා නම් එයාට යම්කිසි දැන් මේ දේශනාවේ තියෙන දැන් කාමී වර්ධව හැසිරෙන කෙනා ඉනිරේට යන්න පුළුවන්, പ്രേත ලෝකෙට යන්න පුළුවන්, ඊළඟට තිරිසන් ලෝකෙට යන්න පුළුවන්. යම්කිසි විදියකින් කුමනේ හරි හේතුවෙන් හරි මනුෂ්‍ය ජීවිතයකට આવත් ඒ මනුෂ්‍ය ජීවිතයේදී සතුරෝ බහුල වෙනවා. තිරිසන් ජීවිතේදීත් එහෙමයි. තිරිසන් ජීවිතයකට ගියත් එයාට හරියට සතුරෝ. ඊළඟට සඳහන් කරනවා සතුරෝ බහුල වෙනවා විතරක් නෙවෙයි පින්වත්නි මෙයා දකිද්දි ගොඩක් අයට කේන්ති උපදිනවා. දැන් අපේ පින්නතුන්ටත් එහෙම අත්දැකීම් ඇති මේ සමහර අය දැක්කට පස්සේ තමන්ට කරපු වරදකුත් නැහැ හරි කේන්ති. ඔය කියන්නේ මට මේ මිනිස්සයා කරපු වරදක් නැහැ ඒත් මට පෙන්වන්න බෑ. අන්න බලන්න. ලෝකයාට තමන් අප්‍රසන්න චරිතයක් වෙනවා. ලෝකයාට තමන් පෙන්වන්න බැරි චරිතයක් වෙනවා කාම මිත්‍යාචාරයේ හැසිරුණොත් සසර ජීවිතේ. එතකොට බලන්න අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් පින්නati අපි විඳින අපේ සමාජිකයන් අපේ පවුල් වල සමාජිකයන් හරි අසල්වැසියන් හරි ලෝකයේ යමෙක් හරි විඳිනවා නම් යම් දුක් අන්නේ දුක් වලට හේතුව අපිට දැනගන්න පුළුවන්. අඩු ආයශයෙන් මැරෙනව නම් ප්‍රාණඝාත බහුලව කරපු අය, සත්ත්ව හිංසන කරපු අය. ඊළඟට භෝග සැප සම්පත් ආදී හිටියටි විනාශ වෙලා යනවා නම් හොරකම් කරපු අය සසර ජීවිතේ. සංසාරේ හොර හිතින්ම ආපු අය බහුලව. ඊළඟට සමහර අයට සතුරු වැඩි නම් හොඳ කලත් අහගන්න වෙන්නේ නරක නම්. ඊළඟට එයා ගැන අන් අය අප්‍රසන්න විදිහට කටයුතු කරනවා නම් එයාව දැක්කත් සමහර අයට කේන්ති නම් පින්නතින හේතුව සසර ජීවිතේ කාම මිත්‍යාචාරණයේදීලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකයේ තුල ඉන්න සමහර අය පින්නති අභූත චෝදනා ලබනවා. කියන්නේ ඒ වරද කරලා නැහැ. දැන් ඔය සමහර අය කියන්නේ මට නිකරුණේ දොස් කියන්න එපා කියන්නේ. නිකරුණේ දොස් කියන්න එපා කියන්නේ කාරණයක් නැතුව මට දොස් කියන්න එපා කියලානේ. හැබැයි මේකේ නම් දේශනා කරන්නේ ඒ දොස් කියන්න කාරණාවක් තියෙනවා කියලා. සමහර අය නොකරපු වැරදි වලට සමාජයට භාර්යාව වෙන්න පුළුවන්, ස්වාමියා වෙන්න පුළුවන්, යහළු මිත්‍රාදී වෙන්න පුළුවන් සමාජයෙන් හරි චෝදනා කරනවානේ. එතකොට මෙයා මේක කළා නැහැ. මෙයා එතකොට කියනවා නිකරුණේ මට චෝදනා කරන්න එපා. ඒ කියන්නේ කාරණයක් නැතුව මට චෝදනා කරන්න එපා. මේ දේශනාවේ නම් දේශනා කරන්නේ බුදුන් වහන්සේ නෑ කාරණයක් තියෙනවා. මොකද්ද කාරණාව? පෙර ජීවිතේ හරියට බොරු කියලා. ඔන්න බලන්න මේ ජීවිතේ වුණත් යම් කිසි කෙනෙක් බොරු එහෙම නැත්නම් අසත්‍යවාදීව ජීවිතය අරගෙන යනවා නම් එයාට සසර ජීවිතේදී හරියට බාහිර ලෝකයාගෙන් නොකල වැරදි වලට වචන අහගන්න වෙනවා. දැන් මේ සමාජයේ සමහර අය ඉන්න පින්නතින් නොකල වැරදි වලට හිරබත් කන. එතකොට අපි තේරුම් ගන්න ඕන. දැන් මේ වගේ දෙයක් දැක්කට පස්සේ ගොඩාක් අනුකම්පා කරනවා. අනේ බලන්නකෝ දෙයියනේ මේ මිනිස්සයා මේ නොකරපු වරදකට මේ අවුරුදු 20ක් හිරබත් කාලා තියෙන්නේ. නොකරපු වරදකට නෑ මෙයා වරදක් කරලා හැබැයි පෙර ජීවිතේ කරලා තියෙන්නේ. පෙර ජීවිතේක මෙයා කරපු වරදකට තමයි මේ ජීවිතේ මේ දඬුවම ලැබිලා තියෙන්නේ. අපිට ඉතින් පෙර ජීවිත ඒ පෙර හේතු අපිට තේරෙන්නේ නෑනේ. අපි හිතන්නේ අනේ මෙයා හරි අහිංසකයි. ඇයි මෙයාට මෙහෙම උනේ? නෑ මෙයා පෙර ජීවිතයක අවිහිංසකව ඉඳලා, يعني හිංසා සහිතව ඉඳලා. මෙයා බොරු කියලා අන් අය රවට්ටලා. මෙයා පෙර ජීවිතයක එවැනි මොනවා හරි වරදක් කරලා ඒකයි මේ නිකරුණේ හිරබත් කන්නේ. එතකොට අපි හොඳට තේරුම් ගන්න ඕනේ අපි අපේ ජීවිතේ බොරු කියනවා නම්
පින්නත් අපි ජීවිතේ ප්‍රාණඝාත කරනවා නම්, අපි මේ ජීවිතේ හොරකම් කරනවා නම්, අපි මේ ජීවිතේ කාමිත්‍යාචාරයේ හැසිරෙනවා නම් ඔන්න දඬුවම් පේලියක් ඉස්සරහට තියෙනවා. බය ඇති කරගන්න. මේ වරදත් එක්ක ගෙවන ජීවිතේ වරදත් එක්ක සෙල්ලම් කිරීම කියන එක ගින්දරත් එක්ක සෙල්ලම් කරනවට වඩා භයානකයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකයේ තුල සමහර අය ඉන්නවා පින්නත්නි. තමයි යම් කිසි කෙනෙක් මිත්‍රත්වයෙන් ඇසුරු කරනවා නම් ඒ මිත්‍රත්වයන් හරියට බිඳිලා යනවා. කියන්නේ සාමාන්‍යයෙන් සිහිපත් කළොත් යාළුකම් දිගටම පවත්වා ගන්න බෑ. මිත්‍රත්වයන් දිගටම පවත්වා ගන්න බෑ. ඒක සාමියා එක්ක වෙන්න පුළුවන්, භාර්යාව එක්ක වෙන්න පුළුවන්, දරුවෝ එක්ක වෙන්න පුළුවන්, යහළු මිත්‍රාදීන් එක්ක වෙන්න පුළුවන්. මේ මිත්‍රත්වයන් වැඩිදුර අරගෙන යන්න බෑ සමහර අයට. කවුරු හරි කේලමක් කියලා හරි කොටවලා හරි එහෙම පින්නත් සමහර පින්නතුන් අත්දැකීමුත් ඇති. පෞල් ජීවිතේ වුණත් අනේ මේ අරගෙන යන්න බෑ. කවුරු හරි ඇවිල්ලා කුණු ගොඩක් දාලා කේලමක් කියලා අතන දෙයි මෙතෙන්ට කියලා මෙතන දෙයි එතෙන්ට කියලා කොටවලා අවුස්සලා බිඳවලා යනවා. ඉතින් ආ බිඳවලා ගියපේනාට හොඳට දෙස් තියෙනවා. නමුත් බුද්ධ දේශනාව මොකද තියෙන්නේ? ඒකට හේතු තියෙනවා. පෙර ජීවිතවල යම් කිසි කෙනෙක් කේලම් කියලා තියෙනවා නම් දෙන්නෙක්ගේ සමගිය බිඳෙන්න කතා කරලා තියෙනවා නම් තුන් දෙනෙක්ගේ සමගිය බිඳෙන්න කතා කරලා තියෙනවා නම් දැන් සමහර අය ඉන්නවනේ දැන් තමන්ගේ ජීවිතේ සමගියක් නැහැ. ඉතින් තමන්ගේ ජීවිතේ එහෙම සමගියක් නැතුව රණ්ඩු වෙවි, දබර වෙවි ඔහේ අරගෙන යන ජීවිතේ. මෙයා දකිනවා තමන්ගේ පවුලෙම වෙනස් සහෝදරයෙක් හරි සහෝදරියක් හරි නැත්නම් අසල්වැසියෙක් හරි යාළුවෙක් හරි එයාලගේ පෞල් ජීවිත හරීම සමගින් අරගෙන යනවා. එතකොට මෙයාට මොකක්ද ඇති වෙන්නේ? ඉරිසියාව ඇති වෙනවා. මෙයාගේ ජීවිතේ සමගියක් නැහැ. හැබැයි අර ජීවිත හරි සමගින් අරගෙන යනවා. එතකොට මෙයාට ඉරිසියාව ඇති වෙනවා. අර මොකද්ද රටකටත් වඩා ලොකුයි කියන්නේ ඉරිසියාව. ඒක ඇත්ත පින්නත් නේ. මේ මිනිස්සු එහෙම ඇත්තට නිකන් වගේ කිව්වට ඒ ඉරිසියාව කියන්නේ අන්න ඒ වගේ මහා භයානක දුක් විපාක ලබා දෙන ලොකු අකුසලයක්. ඒ ඉරිසියාව නිසා මොකද කරන්නේ මෙයා අන්නර සමගියෙන් ඉන්න අය බිඳෙන්න හරීම කුරුරු විදිහට හැසිරෙනවා. වචන කියනවා. ඊට පස්සේ සංසාර ගමනේ මොකද වෙන්නේ? මෙයාට කිසියම්ම කෙනෙක් එක්ක මිත්‍රත්වයක් දිගට පවත්වාගෙන යන්න බෑ. ආදර සම්බන්ධතාවය පටන් ගත්තොත් කවුරු හරි කේලමක් කියලා අනේ අර ආදරේ බිඳලා දානවා. වැඩි කල් අරන් යන්න බෑ. විවාහ වුණා කියමු. විවාහ වුණාට පස්සේ භාර්යාව එක්ක හරි ස්වාමියා එක්ක හරි හොඳ හිතින් වැඩි කලක් ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි හිතමු දුක සැප බෙදාගෙන යාළු මිත්‍රාදීන් හම්බුණා කියලා. ඒ යාළු මිත්‍රකමුත් වැඩි කල නැහැ. දැන් සමහර අය කියන්නේ මේ මිනිස්සුන්ට නම් කාත් එක්කවත් ජීවත් වෙන්න බෑ කියලා. ඒ ඇත්තට මේ කාත් එක්කවත් ජීවත් වෙන්න බැරි පරිසරයන් හැදෙන්න ප්‍රබල හේතුව මොකක්ද එතකොට? පෙර ජීවිතවල කේලම් බහුල මෙතන දේශනා කරන්නේ ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ. එතකොට අපි මේ ජීවිතේ තේරුම් ගන්න ඕන මේ කේලම් කියන එක නම් හරිම භයානකයි. පුදුමාකාර සිහියකින් ජීවත් වෙන මේ වචනේ ගැන නම් පින්නත් නේ. දන්නේම නැහැ දෙන්නේ බින්දෙන්න වචන කියවිලා. ඒ නිසා කේලමෙන් බැහැර වෙන්න ඕනේ. නිරයට, പ്രേත ලෝකෙට, තිරිසන් ලෝකෙට යන විතරක් නෙවෙයි මනුෂ්‍යාත්මයකට આવොත් කිසිදු මිත්‍රත්වයක් දිගු කලක් පවත්වාගෙන යන්න හම්බ වෙන්නේ නැහැ. ඊළඟට දේශනා කරනවා පින්නත්නි අපි ටිකක් කෙටියෙන් ඉක්මනට සිහිපත් කරන්නම් කාලය අවසන් වෙන නිසා. බුදුරජාණන් වහන්සේ 6 වෙනි කාරණාවද සිහිපත් කරන්නේ මේ ලෝකේ සමහර අය ප්‍රිය වචන අහන්න අපි කියන්නේ පින් කරලා නැහැ කියලා. අන්න එහෙම චරිතය තියෙනවා. දරුවන්ගෙන් ආදරබර වචනයක් ලැබෙන්නේ නැහැ. ස්වාමියාගෙන් ආදරබර වචනයක් ලැබෙන්නේ නැහැ. භාර්යාවගෙන් ආදරබර වචනයක් ලැබෙන්නේ නැහැ. ඔය සමහර තරුණ දරුවෝ ඉන්නෝනේ ආදරය කරනවා කියලා. අර ආදරය ලබන පෙම්වතියෙන් හරි පෙම්වතාගෙන අහන්නෙම අමිහිරි වචන. විවාහ වෙන්න කලිනුත් හොඳට අහ ඉන්නේ. ඉතින් විවාහ වුණාට පස්සේ අහගන්න වෙන එකයි ඉතින් බලන්න දෙයක් නැහැ නේ පින්නත් එතකොට. ඇයි මේ සමාජයේ සමහර අයට තමන්ගේ ජීවිතේ නිවැරදිව අරගෙන ගියත් දරුවන්ගෙන්, ස්වාමියාගෙන්, භාර්යාවගෙන්, අසල්වැසියන්ගෙන්, අම්මා තාත්තගෙන් ආදරය කරන කෙනාගෙන් ඇහෙන්නෙම කටුක, කර්කශ,
කටෝර වචන. ඉතින් ඒ වැහුණට පස්සේ විඳවනවා, අඬනවා, පිච්චෙනවා. ඉතින් හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මැරෙන්නත් හිතන සමහර අය. ඇයි මේ? පෙර භවවලදී මොකද්ද මෙයා කරලා තියෙන්නේ? පරුස වචන කියලා. සත්තුන්ගේ නම් කියලා සමහර අයට බැනලා. ඊළඟට එතනින් එහාට තියෙන භයානක වචන කියලා අන්නන් අයට චෝදනා කරලා. හරකා කියනවා, සමහර අය එහෙමනේ මෝඩයා කියනවා. ඔය සුනකයාගේ නම කියලා බයිනවා. ඊළඟ තවලමේ යන අර බූරුව කියන සතාගේ නම කියලා බයිනවා. දැන් සමහර අය ඉන්නවා යකා කියලා බයිනවා. අපි ඉතින් මේව කියන්නේ පින්නත් මේ නිවැරදි කරන්න ඕන නිසා මේ වචන වලින්ම සිහිපත් කරන්නේ. එහෙම සමහර අය ඉන්නවා මේ එහෙම සමහරට කියන කොන්ද පණ නැහැ කියනවා. සමහර අය කියනවා පිම්බතා කියනවා. එහෙමත් කියන සමහර අයට. ඔය ගෙදර දැන් කේන්ති ගියාට පස්සේ එහෙම ගෙදර එහෙම ටිකක් වැඩිපුර වැඩක් පළක් කරන්නේ නැතුව දරුවෙක් හිටියොත් එහෙම පිම්බත් කකා ඉන්නවා කියනවා. අන්න එහෙම හරියම පරුස වචන කියලා කියන්නේ පින්නත් මේ අන් අයගේ හිතට අමාරුවෙන් වැද ගන්න වචන වලට පරුස වචන කියන්නේ. අන් අයට අහුනට පස්සේ හරියම අමාරු වචන වලට තමයි පරුස කියන්නේ. එතකොට ඔය සඳහන් කළ හැම වචනයක්ම වැටෙනවා. මේ වගේ සමහර අය කුල වලින් බයිනවා, කුල පහත් කරලා බයිනවා. සැඩොලෙක් වගේ, සැඩොලියක් වගේ. ඒ වගේ පින්නතර මතකනේ අශෝක මාලා එහෙම බව ගානක් එහෙම සැඩොල් කුල වල උප්පත්ති ලැබුවේ අම්මට සැඩොල් වාදයෙන් බැනලා. සැඩොල් වාදයෙන් බැනීම කියන්නේ පරුස වචනයන්නේ. බව ගාන සැඩොල් කුල වල උප්පත්ති ලැබලා ඒ නින්දාව ලැබුවා. අද වුණත් ඉතින් අපි කතා කරන්නේ අශෝක මාලා සැඩොලියක් කියලානේ. ඒ නින්දාව අදටත් ඇය ලබනවා. මිය ගිහිල්ලත් ලබනවා. අවුරුදු 100 200 300 400 ගිහිල්ලත් අදටත් අශෝක මාලාට කියන්නේ සැඩොලියක් කියලා. බලන්න එතකොට දැන් සසර ජීවිතේ එහෙම ඒ මෞතුමියට කරපු අපහාසයට ලබන විපාකයේ කොච්චර ඈතට යනවද කියලා. එතකොට යම් කිසි කෙනෙක් පින්නත් මේ විදියට අපිට සිහිපත් වෙන කාරණා ටිකක් මතක් කරේ එක වචන පාවිච්චි කරනවා මේ ඔය ආයතන වල වැඩ කටයුතු කරද්දී ඊළඟට ගෙදර දොරේ වැඩ කටයුතු කරද්දී ඉගෙන ගන්න කාලේ සමහර දරුවෝ එහෙම මේ හරිම අන් අයගේ හිතට අමාරු පරුස වචන කියනවා. අයහපත් වචන කියනවා. විසම වචන කියනවා. එයාලට මොකද වෙන්නේ සසර ජීවිතේ? භාර්යාවගෙන් හොඳ වචනයක් අහන්න හම්බ වෙන්නේ නැහැ. ස්වාමියාගෙන් හොඳ වචනයක් අහන්න වෙන්නේ නැහැ. දරුවන්ගෙන් හොඳ වචනයක් අහන්න වෙන්නේ නැහැ. ඇහෙන්නේම නරක වචන. දාසයා දාසි වගේ වැඩ කළත් අහන්න වෙන්නේ ඒ වගේ අයහපත් වචන. දැන් අර පින්තුන්ට මතකද ඉසිදාසි කියන ඒ තරුණියගේ පෞල් ජීවිත දෙක තුනක්ම අසාර්ථක වෙනවා. හැබැයි ඇය දාසියක් වගේ තමයි ඒ ස්වාමිවරුන්ට සලකලා තියෙන්නේ. ඒත් කවදාවත් හොඳක් අහන්න නැහනේ. ඇයි ඒ? පෙර ජීවිතයක ස්වාමියෙක් සහ භාර්යාවක් බින්දන විදියට ස්වාමියක් සහ භාර්යාවකට නිඳා කරමින් කටයුතු කළා. එතකොට ඉසිදාසිගේ අවසානාත්ම භාවයේදී විවාහ ජීවිත 3ක් අසාර්ථක වෙනවා. ඉතින් ඒ නිසා පින්නත් අපි හොඳට තේරුම් ගන්න ඕන ප්‍රිය වචන ලබන්න කැමති නම් ප්‍රිය වචනම කතා කරන්න. ඔබට පරුස වචන අහන්න ඕන නම් සංසාර ජීවිතේ පරුස වචන කතා කරන්න. සමහර අය විහිළුවට පරුස වචන කියනවා. ඒවටත් විපාක තියෙනවා. ඒකනේ බුදුන් වහන්සේ දේශනා කළේ විහිළුවටවත් බොරුවක්වත් කියන්න එපා කියලා. ඊළඟට සම්පප්පලාප කතා කරොත් කියන්නේ හිස් වචන කතා කළොත් ඇදහිය නොහැකි පුද්ගලෙක් බවට පත් වෙනවා. සැක බහුල කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ සමහර අය ගැන හරියට සැක උපදින්නේ. අන්න එහෙම ඒ කියන්නේ අන් අය Taman සැක කරන මට්ටමේ ජීවිතයක් ලැබෙන්නේ සම්පප්පලාපල එදෙන අය. දැන් සමහර අය කියන්නේ මේ මහත්යට මාව හරි සැකයි. පුදුම කර්මයක් මට වෙලා තියෙන්නේ. මේ නෝනට මාව පුදුම සැකයි ෆෝන් එක අතර අරගත්තොත් මන් දිහා සැකෙන් බලන්නේ. එහෙම වැරදි නොකර සැකයට භාජනය වෙන අය ඉන්නවනේ. ඒ සැකයට භාජනය වෙන්නේ සම්පප්පලාපවල ආදීනමක් විදියට. මේ බලන සසර පින්නත් එහෙම සෙල්ලම් කරන්න පුළුවන් දෙයක් ගමනක් නෙවෙයි සසර ගමන කියන්නේ ගොඩාක් පරිස්සමෙන් ජීවත් වෙන්න ඕනේ. අවසාන කාරණා දේශනා කරන යමෙක් මනුස්ස ජීවිතයක් ලැබුවට පස්සේ කෙලතොල්ලෝ වෙනවා නම් මේ සූත්‍ර දේශනා සිංහල විග්‍රහයේම තියෙන කෙලතුළු භාවය කියලා. කෙලතුළු භාවය ලබනවා නම් උමුතු භාවය ලබනවා නම් මන්ද බුද්ධික භාව ආදී ලබනවා නම් ඒකට හේතුව රහමිර පානය. රහමිර පානය නිසා මොකද වෙන්නේ? කෙලතොල්ලු වෙලා උපදිනවා. ඊළඟට මන්ද මානසිකත්වයන් තියෙන බාටපත් වෙලා උපදිනවා.
ඉතින් අන්නේ විදිහට තමයි මේ අපාය සංවත්තනික සූත්‍රය තුල අද අපි හෝ අපෙන් බාහිර කෙනෙක් හෝ යම්කිසි දුකක් විඳිනවා නම් අඩු ආයුෂ විඳිනවා නම් ප්‍රාණඝාත සහ සත්ත්ව හිංසාව. ඊළඟට යම්කිසි කෙනෙක් භෝග ව්‍යසනයන්ටපත් වෙලා තියෙනවා නම් සොරකම් කිරීම. යම්කිසි කෙනෙක් සතුරු බහුලව ජීවිතය අරගෙන යනවා නම් ඒකට හේතුව කාමමිත්‍යාචාර. ඊළඟට යම්කිසි කෙනෙක්ගේ ජීවිතේ නොකල වැරදි වල චෝදනා අභූත චෝදනා ලබනවා නම් බොරු කියපු කෙනෙක්. ඊළඟට යම්කිසි කෙනෙක්ගේ ජීවිතේ මිත්‍රත්වය පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් කිසියම් කෙනෙක් එක්කවත් කොච්චර හොඳට හිටියත් පෙර ජීවිතවල කේලම් කියපු අය. ඊළඟට යමගේ ජීවිතේ හොඳක් අහන්න නැත්නම් හොඳ වචනයක් අහන්න නැත්නම් ඒ වගේ දේවල් වලට හේතුව පෙර ජීවිතවල පාරුෂ වචන කීම. ඊළඟට යමගේ ජීවිතේ අන් අය එයාව සැක කරනවා නම් නිතරම සම්ප්‍රප්පලාප හේවත් හිස් වචන කතා කිරීම. අර්ථයක් නැති වචන ඔය විහිළු තහළු කර කර හිමින්නේ සමහර අය. අන්න ඒ වගේ සම්පප්පලාප කතා කිරීම. ඊළඟට අවසාන කාරණා තමයි උමුතු වෙලා නම් මන්ද මානසිකත්වයන් තියෙනවා නම් කෙලතුළු භාවය තියෙනවා නම් රහමෙර පානය කිරීම. මෙතන භාවිතා කරන වචනයක් ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ. මේවා නිතර නිතර භාවිතා කළොත් එක්ක නිරේට එක්ක പ്രേත ලෝකෙට නැත්තම් තිරිසන් ලෝකෙට යම් කිසි විදිහකින් මනුෂ්‍යාත්ම භාවයකට ආවොත් ඔය අපි සඳහන් කළ දුක් ටික විඳින්න වෙනවා. ඒ නිසා පින්වත්නි මේ වගේ භයානක ව්‍යසනයක් පැතිරෙන අවස්ථාවක මරණයට කොයි වෙලේක මුහුණ දෙන්න වේද කියලා කියන්න බැරි අවිනිශ්චිත ස්වභාවයක් තුළ වාසය කරද්දී අපිට එකම පිහිට සීලවන්තකම, ගුණවන්තකම. ඉතින් අන්නේ ගුණ ධර්ම තව තවත් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න මේ දේශනා කළ කාරණා වලින් මොනියම් හරි අඩුවක් දැනුණා නම් යම් කිසි දෙයක ඒක නිවැරදි කරගන්න උත්සාහ කරන්න. මේ දේශනා කළ කාරණා වලින් බැහැර වූ උතුම් සීලාදී ගුණ ධර්ම තියෙනවා කියලා දැනනවා නම් ඒක තව තවත් වර්ධනය කරගන්න නිරන්තරයෙන්ම ඒ සීලය ඒ ගුණය අපේට තියමින් ලෝක සත්‍යයට නිදුක් බව පතන්න, නිරෝගී බව පතන්න, මේ භයානක ව්‍යසනයෙන් මේ නිදහස් කර ගැනීමට තමන්ගේ යහපත් සංකල්ප ඇති කරගන්න කියලා සිහිපත් කරමින් අපාය සංවත්තනික සූත්‍ර දේශනාව මෙතකින් අවසන් කරනවා. හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ආනිසංස ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ ආත්ම ආරක්ෂාවෙන් කිසියම් දුකක් කරදරයක් නොවේවා, කිසියම් අතුරු අන්තරාවක් නොවේවා. තව බොහෝ කාලයක් ආයුරාෝග්‍ය සම්පatti ලබන්නත්, තව තවත් මේ ප්‍රතිපත්ති තුල හික්මෙන්නත් පිණුතුට අවස්ථාව ලැබේවා. මේ උතුම් ගෞතම බුදු සසුන තුලදීම නිවන් දකින්නටත් මේ පින් පාරමී ධර්මයන් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු මං පරන්ති.